හරි සාදරයෙන් පිළිගන්නවා සුනින්දරාම මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන පුතේ පුනරීක්ෂණ දරුවන්ගේ හරි මතක ආවර්ජන කෙටි ප්‍රශ්න පත්‍ර විවරණය. හරි ඒකට අපි නම් කරනවා memory recall test MRT. ඒකේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡාව තමයි අපි මේ වීඩියෝ එකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ කෙටි ප්‍රශ්න මීට අමතරව හොඳ වැඩපිළිවෙලක් ඉදිරියට ක්‍රියාත්මක වීමට නියමිතයි. ඒ හින්දා දිගටම channel එක subscribe කරලා රැඳිලා ඉන්න. මේ MRT1 paper එක ඔයගොල්ලන්ට දැන් ප්‍රශ්නයක් වෙයි මම මේ කරන් යද්දි කෝසර් paper එක කියලා. paper එක පුතේ අපේ Telegram group එකෙන් ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන්. Telegram group එකේ description එක හරි description එකේ යටතේ Telegram group එකේ link එක දාලා තියෙනවා. ඒකට join වෙලා paper එක ගන්න. මේක දිගටම ඉදිරියට ක්‍රියාත්මක වීමට නියමිතයි. සාමාන්‍යයෙන් group එකේ paper එක දාලා එදින හවස් වරුවේ හෝ දවසකට පස්සේ තමයි අපි සාකච්ඡාවට එළඹෙන්නේ. ඒ සාකච්ඡාවට තමයි දැන් ඔයගොල්ලෝ සහභාගී වෙන්න හදන්නේ. හරි ප්‍රශ්න පත්‍රය අතේ නැත්නම් ඔයගොල්ලෝ ප්‍රශ්න පත්‍රය group එකෙන් අරගෙන කරලා මේ විවරණය බලන්න. කෙටි ප්‍රශ්න තියෙන්නේ. ඊට පස්සේ සමහරට ඊළඟ පේපර් එකේ ස්ට්‍රක්චර්ඩ් එකක් රචනා දෙකක් ඒ වගේ මතක ආවර්ජන වැඩපිළිවෙලක් කලවමේ තියෙන්නේ. මිනුම් උපකරණයක ඇති වර්ණීය පරිමාණයේ කොටස් 50ක් ඇත. එම කොටස් 50ෙහි දිග ප්‍රධාන පරිමාණයේ 0.5 මිලිමීටර් කොටස් 49කට දිගට සමාන වේ නම් කුඩාම මිනුම අහන ගානක් පුතේ. හරි. හැබැයි මෙතනදි මතක තියාගන්න මෙතන මේ ප්‍රධාන පරිමාණය තියෙන්නේ කොහොමද? ප්‍රධාන පරිමාණය තියෙන්නේ මෙන්න මෙහෙම. අපි ගමු මේක. එතකොට මෙන්න මෙහෙම 0.1 2 මිලිමීටර වලින් මේ සහ මෙන්න මෙහෙම පොඩි කැලි තියෙනවා. ඒ කියන්නේ පුතේ මේකේ කුඩාම මිනුම අපිට හොයන්න කියනවා. මෙතනදී අපිට දෘශ්‍ය පාඨාංකයක් තියෙනවා පොඩි මාගේ 0.5 මිලිමීටර. ඒක තරයේ මතක තියාගන්න. එතකොට එහෙනම් කුඩාම මිනුම හද්දී හරිද? අපි දන්නවා පුතේ මොකද්ද? පළවෙනි ප්‍රශ්නය මෙයා මතක් කරගන්න. කුඩාම මිනුම සමානයි මොකද්ද? ප්‍රධාන පරිමාණයේ කොටසක දිග අඩු කිරීම වර්ණීය පරිමාණයේ කොටසක දිග. ප්‍රධාන පරිමාණයේ කොටසක දිග අඩු කිරීම වර්ණීය කොටසක දිග. එහෙනම් මෙතනදී ප්‍රධාන පරිමාණයේ කොටසක දිග පුතේ මෙන්න මේක තමයි ප්‍රධාන පරිමාණයේ කොටසක දිග. එක නෙමෙයි 0.5 මිලිමීටර. මේකෙන් අඩු කරන්න ඕනේ වර්ණීය කොටසක දිග. වර්ණීය කොටසක දිග. මොකද කරන්නේ? එහෙනම් අපිට කියනවා ගානේ හරි මේ හරි සරලයි. වර්ණීය පරිමාණයේ කොටස් 50ක් තියෙනවලු. හරි කොටස් 50ක් කීයකට බෙදනවද? 49කට සමානයි. හරි ඒ කියන්නේ මෙන්න මේ වගේ එව්වා 1 2 3 4 ඔහොම 49ක් අරන් බෙදනවා පුතේ 50කට. එහෙනම් වර්ණීය කොටසක දිග අපිට ලැබෙනවා සිද්ධාන්තය ඔයගොල්ලන්ට කරලා ඇති 0.5 ඒවා 49ක් තියෙනවා. ඒක බෙදනවා 50කට. හරි මෙන්න මෙච්චර දිග වර්ණීය කොටස් 50කට බෙදෙනවා. ඔන්න වර්ණීය කොටසක දිග. හරිද? ඕක සුළු කරොත් පුතේ මෙතනදී භාගයයි කියලා ලියන්න පුළුවන්. අඩු කිරීම හරි 0.5 කියන්නේ භාගයයි. ඒ කියන්නේ පුතේ 100න් 49යි. ඕක. භාගයයි කියන්නේ 100න් 50යි. හරිද? එහෙනම් උත්තරේ එනවා 100න් 50න් 49ක් 1යි. උත්තරේ 0.1 මිලිමීටර. දැන් මේක බහුවර්ණයක්ද පුතේ? මේකට මෙච්චර නටන්න බෑ අපිට විභාගෙදී. හරි? එහෙනම් ඔයගොල්ලන්ට පන්ති වල උගන්වලා තියෙනවා අපි කෙටි ක්‍රමය. මොකද්ද? කුඩාම මිනුම හොයන කෙටි ක්‍රමය තමයි ප්‍රධාන පරිමාණයේ කොටසක දිග. හරි එහෙනම් කුඩාම මිනුම මේ ඔක්කොම ට්‍රික්ස් තියාගන්න. කුඩාම මිනුම සමානයි ප්‍රධාන පරිමාණයේ කොටසක දිග.
බෙදන්න ඕනේ වර්නියර් කොටස් ගණනින්. හරි සරලයි මේ බේසික් ගණන්. ප්‍රධාන පරිමාණයේ කොටසක දිග එහෙනම් පුතේ 0.5යි. හරිද? වර්නියර් කොටස් ගාන 50යි. මේක ඕන අපිට ලියන්න පුළුවන් 5 බෙදීම 500යි කියලා. දශම ස්ථාන අයින් කරන්න 10 උඩයි 8යි ගුණ කරා. 5 බෙදීම 500 ලියන්න පුළුවන් පුතේ 1 8 100යි කියලා. 1 8 100යි කියන්නේ පුතේ 0.01යි. එහෙනම් උත්තරේ එන්නේ 4 වෙනි එක. 4 වෙනි එක. හරිද? ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ කියව ගන්න. දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ හරි. දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ මීටර් 500ක් ඉහළින් ගමන් කරන ගුවන් යානයක චාලක සහ විභව ශක්තියින් සමානයි නම් කාර්ය ශක්තියත් එක්ක තියෙන කන්නේ එම මොහොතේ යානයේ වේගය වන්නේ. හරිද? යානයේ වේගය මෙන්න මෙහෙමනේ. යානයක් තියෙනවා. අපි ගමු මෙහෙම. මේ යානය ඔය කියන වෙලාවේ පුතේ ප්‍රවේගය v. මේ යානය පියාසර කරන්න මීටර් 500ක් ඉහළින්. හරියට තේරුම් ගන්න. එහෙනම් පුතේ මෙන්න මෙයාගේ උස මීටර් 500ක් ඉහළින්. සහ අපිට කියනවා චාලක ශක්තිය සහ විභව ශක්තිය සමානයි නම් වේගය. එතකොට මෙතනදී මෙන්න මේ මට්ටම මේවා වැදගත් සිද්ධාන්ත අපිට ගන්න වෙනවා පුතේ මොකද්ද? විභව ශක්ති 0 කියලා. මේක විභව ශක්ති 0 නම් මෙයාට සාපේක්ෂව මෙයා මීටර් 500ක් උඩින් යන්නේ. විභව ශක්ති 0 මට්ටමේ ඉඳන් ඉහළට යන්න මේ වස්තුවට පුතේ ගැබ් වෙනවා විභව ශක්තියක්. හරිද? එහෙනම් අපිට සිද්ධාන්ත කියනවා මොකද්ද? විභව ශක්තිය සමානයි මෙතනදී චාලක ශක්තිය වීශා සමානයි චාශා. හරිද? දැන් කිසි ගැටලුවක් නැහැ. මේකේ ස්කන්ධය අපි m කියලා ගමු. m දීලා නැහැ. ගැටලුවක් නැහැ. එහෙනම් විභව ශක්තිය අපි දන්නවා පුතේ m g h සමානයි චාලක ශක්තිය අපි දන්නවා පුතේ භාගයයි m v වර්ගය. මේ ගැටලුවලදී m ගේ බලපෑමක් නැහැ කිව්වේ ඔන්න ඕක හින්දා. එහෙනම් v වර්ගය උක්ත කරොත් එකපාරම දැන් පුනරීක්ෂණය පුතේ දෙක මේ පැත්තට යනවා. එතකොට 2gh එනවා. 2gh කියන්නේ v වර්ගයට. එහෙනම් අපි v ව තනි කරොත් ලියන්න පුළුවන් v සමානයි 2gh ගේ වර්ගමූලය. 2gh ගේ වර්ගමූලය. හරිද? සුළු කරොත් කවුද? 2 වැඩි කිරීම ගුරුත්වය ත්වරණය 10යි h 500යි. වර්ගමූලය 5 වරක් 2 10යි. 10 වරක් 10 100යි. හරිද? එතකොට මෙතනදී 100 වැඩි කිරීම ආයෙ මෙතන එකනේ 100 වර්ගමූලය. සුළු කරොත් 100ක් උත්තරයට එනවා 100යි ms ඍණ 1. මෙතන සුළු කිරීම තියෙන්නේ. හරි මෙතෙන් ආව නම් එතනින් එහාට ඉතින් අපිට උගන්වන්න බෑ. ඒ තමන්ගේ සුළු කිරීම සාමාන්‍ය පෙළ ගණන් සර්ගේ වැඩක්. හරිද? කාටවත් ඇඟිලි දික් ගන්න බෑ. තමන්ගේ වැඩක්. හරි. එහෙනම් දෙවෙනි එකට උත්තරය අපිට ගන්න පුළුවන් 100යි ms ඍණ 1 කියලා පිළිතුර 3. හරි. තුන්වෙනි ගාන. තුන්වෙනි ගානේ තියෙන්නේ හරි බල සමතුලිතතාවය පිළිබඳ ගානක්. කලවකට තියෙනවා කිව්වනේ. 200යි නිව්ටන් බරක් තිරස් යකඩ දණ්ඩක ගැටගසා ඇති එක සමාන AB BC තන්තු දෙකකින් රූපයේ පරිදි එල්ලා ඇත. තන්තුවක ආතතිය කියන්නේ එක හා සමාන තන්තු දෙකක් උදේ AB සහ BC කියලා උතනදී ගන්න වෙන්නේ. හරි. බල සටහන අදිමුලෙන් උතනදී. හරිද? මෙහෙමනේ තියෙන්නේ. මෙන්න මෙහෙම තියෙනවා. හරිද? මේක එල්ලලා තියෙනවා ඔන්න ඕව තන්තු දෙකේ. මෙන්න මෙහෙම. මෙන්න ඕකනේ ගන්න. මෙයාගේ බර පුතේ 20යි නිව්ටන් බරක්. හරි 20යි බරම දීලා තියෙනවා. එහෙනම් මේ පල්ලෙහාට
නිව්ටන් 20යි. එහෙනම් මෙතන මගින් හරි මොකද කියමුකෝ දැනට. හරිද? අපිට කියනවා හරි AB සහ BC තන්තු දෙක රූපය පරිදෙල්ලා ඇත ආනතිය දීලා තියෙනවා. හරි මෙන්න මෙතන අංශක 60යි මෙතන අංශක 60යි. මේක එකම තන්තු. හරි එහෙනම් මෙතනදී මේ පැත්තට T කියලා ගන්නම්. මෙතනදී මම මේ පැත්තට T කියලා ගන්නම්. මේ දෙන්න සමානයි. හරි. එතකොට එහෙම T වෙද්දී මේක සමතුලිතව තියෙනවා නම් පුතේ හරිද? මෙන්න මෙයා වගේ උඩට ඇති වෙන්න ඕනේ බලය. මේ 20ට සමානව බලයක්. හරි. T1 කියමු. ඒහා සමාන බලයක් මෙයාවත මෙහෙට ඇති වෙනවා. T1. හරි. ඔන්න එහෙනම් අපිට T1 ලියන්න පුළුවන්. හරිද? එතකොට ස්කන්ධයේ සමතුලිතතාවය ගත්තොත් ස්කන්ධයේ සමතුලිත නම් පුතේ සිරස් බල සංප්‍රයුක්තය සමානයි බිඳුවට. උඩට තියෙන බල හෝ පහළට තියෙන බලවල සංප්‍රයුක්තය සමානයි බිඳුව. එහෙමත් නැත්නම් මේක සරලව ලියන්න පුළුවන්. උඩට බල සමානයි පහළට බල. එහෙම වුණොත් නේ සංප්‍රයුක්ත බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ. මෙහෙම වුණොත් තමයි මූ වෙන්නේ. එහෙනම් මෙයාගේ උඩට තියෙනවා T1 සමානයි පල්ලෙහාට 20යි නිව්ටන්. අපෙන් අහන්නේ T හරිද? ඊට පස්සේ මෙන්න මෙතනදී මෙයා වගින් ඇති කරන සිරස් සංරචක දෙකක් ගත්තොත් හරි මෙයා විභේදනය වෙනවා. කෝණය දෙසට නම් T cos 60 පුතේ. හරිද? එහෙනම් මෙයා කෝණය දෙසට නම් T cos 60. මෙයාත් විභේදනය වෙනවා කෝණය දෙසට තවත් T cos 60ක්. එහෙනම් මෙතනදී මේක සමතුලිත නම් හරිද? තන්තු වල හරි තන්තු වලට තුවල සමතුලිතතාවය සැලකුවොත් හරිද? එහෙනම් මෙතනදී උඩට බල සමාන වෙන්න ඕනේ පහළට බල. අපි කිව්ව විභේදනය කරද්දී මෙහෙට ඇති වෙනවා සංරචක T sin θ කියලා. එයාලගේ බලපෑමක් නැහැ. එහෙනම් එතකොට y උඩට සංප්‍රයුක්තය සමානයි බිඳුවයි. එහෙමත් නැත්නම් උඩට බල සමානයි පහළට බල. එහෙනම් මෙතනදී T cos 60 දන T cos 60 කියන එක අපිට ලියන්න පුළුවන් 2T cos 60 සමානයි පහළට බල T1 කියන්නේ පුතේ 20යි. එහෙනම් cos 60 කියන්නේ භාගයයි. ඒකට මේක දක්වනොත් T එනවා 20යි නිව්ටන් කියලා. උත්තරේ 4 වෙනි එක. ඔයාලට 4 වෙනි එකට උත්තරේ යන්න පුළුවන්. හරි මේ සමතුලිතතාවය ගන්න හරි ලස්සනයි. හරියට බල සටහන ගත්තොත් තමන්ට කිරි කඩු වගේ හදන්න පුළුවන්. මේක තමයි ඇත්තම තර්කය. ඔයගොල්ලෝගේ ලේසියෙන් තමයි උඩට බල පහළට බල සමානයි කියන්නේ. එහෙම නැත්නම් මේක තිරස්ව සමතුලිතතාවය හැලුවොත් දකුණට බල සමානයි වමට බල. ගූර්ණවලදී වම ගූර්ණ සමානයි දකුණත් ගූර්ණ කියලා ගන්නේ සම්ප්‍රයුක්ත ගූර්ණය ශූන්‍ය වෙද්දී. හරි එහෙනම් හරියට අල්ලගන්න උත්තරේ 20යි නිව්ටන්. හරි දිග මීටර 20යිද ස්කන්ධය කිලෝග්‍රෑම් 100ක්ද වූ ඒකාකාර දණ්ඩක් AB දණ්ඩක් පරතරය 12යි මීටර වන PHQ ආධාරක දෙකක් මත සමමිතිකව තබා ඇත. මේක සමමිතිකව තියලා තියෙන්නේ. දණ්ඩ දිගේ ගමන් කරන මිනිසෙකුට එහි සමතුලිතතාවය නොබිඳ B කෙළවරට පැමිණිය හැකි නම් මිනිසාගේ උපරිම ස්කන්ධය. එහෙනම් මේ දණ්ඩක් තියෙනවා. දණ්ඩේ දිග පුතේ මීටර 20යි ස්කන්ධය කිලෝග්‍රෑම් 100යි. එහෙනම් මේකේ හරි මැදින් මෙයාගේ බර ක්‍රියාත්මක වෙනවා 100යි. නිව්ටන් කරන්න මං G කියලා දාන්න. ගුරුත්වාකර්ෂණය දැම්මා.
ඊට පස්සේ මේක පුතේ මේ පිහිතුඩු දෙකක් වගේ දෙකක් ආධාරක දෙකක් මත සමමිතිකවලු තියලා තියෙන්නේ. එහෙනම් මෙහෙම සමමිතිකව තියලා තියෙන්නේ. ගෑවෙන්න ඕනි. හැබැයි අපි බල සටහන් අඳින්නේ මෙහෙමයි පුතේ. පන්ති වලට හිටපු ළමයි දන්නවා, බලේ පාඩවලට සම්බන්ධ වෙච්ච ළමයි දන්නවා මෙහෙම බල සටහන් අඳින එකේ වාසිය. හරිද? ඊට පස්සේ මෙන්න මේ දෙන්න අතර පරතරය 12යිලු. මේ දෙන්න අතර පරතරය 12යි නම් මේක සමමිතිකයි නම් හරිද? එහෙනම් මෙන්න මේ කෑල්ලක් 6යි මීටර. මේ කෑල්ලක් 6යි මීටර. එහෙනම් මේක 6යි 6යි 12යි 20න් 12ක් 8යි. එහෙනම් මෙන්න මෙතන පුතේ 4යි මීටර. මෙතන 4යි මීටර කියලා එනවා. හරිද? ඊට පස්සේ අපිට කියනවා මේක දිගේ. එහෙනම් දැන් මේක මෙහෙම වැදිලා තියෙද්දි පුතේ මොකද වෙන්න ඕනේ? බල සටහන ඇන්දොත් මේක වැදිලා නම් තියෙන්නේ මෙයා මගින් මෙයා මත R1 කියලා කෙනෙක් ක්‍රියාත්මක වෙනවා. මෙයා මගින් මෙයා මත R2 කියලා කෙනෙක් ක්‍රියාත්මක වෙනවා කියමු. මෙතන මොහොම තියෙනවා නම් මෙතනදී R1 සමානයි R2 වෙනවා ඈ. හරි? ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. එතකොට මෙතනදී සමතුලිතතාවයේ නොබිද B කෙළවරට පැමිණිය හැකි නම් B කෙළවරට මිනිස්සෙට එන්න පුළුවන්ලු. එතකොට මේ B කෙළවරට මිනිස්සෙක් එද්දි මොකද වෙන්නේ? මෙයාගේ බර B කෙළවරට ලැබෙනවා. එතකොට මෙයා මොකද කරන්නේ? නිකන් පොඩ්ඩක් ගූර්ණයක් හදන්න වගේ හදනවා. මේක අපිට තේරෙන්න ඕනේ. එතකොට මෙයාට යම්කිසි ස්කන්ධයක් තියනවලු උපරිම. හරිද? ඒ උපරිම ස්කන්ධයට ආවොත් ඊට වඩා වැඩි වුණොත් මොකද වෙන්නේ? මෙහෙම පල්ලෙහාට යනවා, මෙහෙම උඩට යනවා. මේක වටා මේක මෙහෙම කරගෙන ගන්නවා. ප්‍රායෝගිකව ඔයගොල්ලෝ දන්නවනේ ඔය බම්බෝලේ එහෙම වාඩිලා ඉති හාකොන එක ගිය ගමන් මොකද වෙන්නේ? බුක් ගාලා යන්නේ. ඔය වගේ තමයි. සමුද්‍රාවේ පිරෙන අවස්ථාව. එතකොට මෙතනදී පුතේ මෙයාගේ උපරිම හරිද? ළමයාගේ උපරිම බරයේදී උපරිම M වලදී මොකද වෙන්නේ? මෙයාගේ උපරිමගේ වෙද්දී මෙතන ගෑවි නොගෑවි සිටින අවස්ථාවකටපත් වෙනවා. හරි? ඇයි ඒ කියන්නේ මෙතනදී මෙන්න මෙයා මෙහෙම ඉන්නවා. ඔන්න මෙන්න ඊට වඩා චුට්ටක් කරේනවා බුක් ගාලා මෙහෙම යනවා. එහෙනම් ඔන්න මෙන්න අවස්ථාවේදී මෙතන ගෑවි නොගෑවි තියෙන්නේ. මෙතන ගෑවි නොගෑවි තියෙනවා නම් අපි දෙතනදී සලකන්න පුතේ මෙන්න මේ වගේ අවස්ථාවේදී අභිලම් ප්‍රතික්‍රියාව මෙතන ශූන්‍යයි. එහෙනම් උපරිම අවස්ථාවේදී එහෙනම් ඕක තමයි තරකය. මෙයාගේ ස්කන්ධ mg කිව්වොත් උපරිම බර. හරිද? ඒක මෙයා මත පල්ලෙහාට වෙන්න මෙහෙම mg ක්‍රියාත්මක වෙනවා. හරිද? මෙයා මගින් මෙයා මත r කියලා කෙනෙක් ක්‍රියාත්මක වෙනවා mg. ඕමනේ බල සටහන ඇදෙන්නේ. එතකොට අපි මොකද කරන්නේ ඕකෙදී? ගූර්ණයක් ගමු පුතේ. මෙතනදී දණු දෙක නම් කරලා තියෙනවානේ P සහ Q කියලා. P සහ Q කියලා. අපි Q වටා ගූර්ණ ගමු. උපරිම අවස්ථාවේ මෙතනදී සමතුලිතයි. සමතුලිතයි නම් මොකක් හරි එකක් වටා අපි ගමු Q වටා සංප්‍රයුක්ත ගූර්ණය මොකද වෙන්න ඕනේ පුතේ? ශුන්‍යයි. මේකම තමයි අපි පොඩ්ඩක් ඔයගොල්ලොන්ට දේශියෙන් ලියන්නේ. සංප්‍රයුක්ත ගූර්ණය ශුන්‍යයි නම් සංප්‍රයුක්ත ගූර්ණය ශුන්‍යයි නම් අපි ලියනවා වාමා වර්ත ගූර්ණ සමානයි දක්ෂිනාවර්ත ගූර්ණ කියලා. එහෙනම් එතකොට මෙයාගෙන් බලපෑමක් නැහැ. එහෙනම් මෙන්න මෙයා වටා තමයි අපි ගූර්ණ ගන්න හදන්නේ. මෙයා වටා වාමාවර්තව කරකවන්න හදන්නේ කවුද පුතේ? mg. හරි. වාමාවර්ත නෙවෙයි දක්ෂිනාවර්තව. මේ ඔරලෝසුවේ කටු කරගෙන පැත්තනේ. මෙයා කරකවන්න හදන්නේ දක්ෂිනාවර්තව. දක්ෂිනාවර්තව mg කියන එක්කෙනාමකින් නැති වෙනවා ගූර්ණයක්. අපි දන්නවා ගූර්ණය කියන්නේ බලය වතාවක් මේ ලක්ෂ්‍ය තියෙන ලම්බ දුර 4යි. හරි. දක්ෂිනාවර්ත ගූර්ණයේ නම් mg වතාවක්
4යි. වාමාවර්ත ගූර්ණය ඇති වෙන්නේ මෙන්න මෙයාගේ ස්කන්ධය මගින්. මේ ස්කන්ධය හරි මැදින් දැම්මේ මේක ඒකාකාර දණ්ඩක් කියලා කියපු හින්දා. CIG වතාවක් 6යි. හරිද? CIG වතාවක් 6යි. අපෙන් අහන්නේ ළමයාගේ උපරිම මිනිසාගේ උපරිම ස්කන්ධය මේක සුළු කරන්න පුළුවන් එම් G එක G කැපෙනවා 4 වරක් 1යි පුතේ 4 වරක් 25යි 25 වරක් 6 150යි කිලෝග්‍රෑම් කියලා අපිට ලැබෙනවා පිළිතුර 4 150යි කිලෝග්‍රෑම් පිළිතුර 4 පස්වෙනි ගානෙත් කියන්නේ ඒකටම සම්බන්ධ එකක් ඉහත මිනිසාගේ ස්කන්ධ කිලෝග්‍රෑම් 20ක් නම් මෙයාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 20ක් නම් ඔහු කිව්ලක්ෂයේ සිටින විට පීහි ප්‍රතික්‍රියාව ඔහු කිව්ලක්ෂයේ සිටින විට පීහි ප්‍රතික්‍රියාව එහෙනම් මේ ළමයා දැන් ඉන්නේ මෙතන හරිද එහෙනම් මෙයා මම අයින් කරන්නම් හරිද පීහි ප්‍රතික්‍රියාව අපි සලකමු R1 කියලා හරි මෙතන R1 කියලා ගත්තොත් අපෙන් අහන්නේ ළමයාත් මෙතන ඉද්දි හරි ළමයාත් මෙතන ඉන්නවා එතකොට ළමයා මගිනුත් ඇති වෙනවා මෙතනදී බර වුණ පල්ලයට ඉතින් මෙතනදී සරලම දේ තමයි මූණේ අහන්නේ අපි කිව්වට ගූර්ණ ගමු මේක කිව්වට ගූර්ණ ගමු හරි මේක සමතුලිතයි පද්ධතිය ගූර්ණ මං ගන්නවා කිව්වට සංප්‍රයුක්ත ගූර්ණය පුතේ ශුන්‍යයි ඒකේ තේරුම වාමාවර්ත සමානයි දක්ෂිනාවර්ත හරිද එහෙනම් මෙයා තමයි ආරවන්න එහෙනම් කිව්වට වාමාවර්ත කරකවන්න හදන්නේ මූ මේ 100 වතාවක් 6යි 100 වතාවක් CIG වතාවක් 6යි සමානයි දක්ෂිනාවර්ත කරකවන්න හදන්නේ මූ හරිද R1 වතාවක් 12යි R1 වතාවක් 12යි ඔන්න සරලවම ගූර්ණ ගත්තා හරි 6 වරක් 1යි 6 වරක් 2යි දෙවරක් 1යි දෙවරක් 50යි උත්තරේ එනවා R1 50යි කිලෝග්‍රෑම් එහෙමත් නැත්නම් පීහි ප්‍රතික්‍රියාව R1 හරි 50යි G කියලා. හරි මෙන්න උත්තරේ. ඒ කියන්නේ 50යි කිලෝග්‍රෑම් එහෙම නැත්නම් නිව්ටන් නම් කීයද? 500යි උතේ. නිව්ටන් නම් 500යි. ඕකට හරි උත්තරයක් ඔතන දීලා නැහැ. හරිද ප්‍රශ්නය? තරල ප්‍රශ්නයක්. හරිද? එතකොට මෙන්න මේකේදී සාන්දරික සමීකරණය සම්බන්ධ ප්‍රශ්නයක්. ගානේ ඕගොල්ලන්ට දත්ත ටික දීලා තියෙනවා. දත්ත ටික සටහන් කරගත්තොත් මේක තමයි දත්ත ටික. මේ වගේ ගානකදී ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා A1 V1 සමානයි A2 V2. ඒ කියන්නේ පුතේ මෙන්න මේක නලයක් කියලා ගත්තොත් මේ නලයේ ඇතුළු වන තරල පරිමාව පිටවන තරල පරිමාවට සමානයි කියන સિદ્ધාන්තය තමයි අපි පාවිච්චි කරන්නේ. ඇතුළු වන තරල පරිමාව පිටවන තරල පරිමාවට සමානයි කියන સિદ્ધාන්තය තමයි අපි පාවිච්චි කරන්නේ. එතකොට මෙතනදී සමාන උනේ නැත්තම් අසමාන වුණොත් මොකද වෙන්නේ? මෙහෙන් පිට වෙන ප්‍රමාණය මෙහෙන් ගියේ නැත්තම් මේවා පුපුරලා යන්න ඕනේ නේ. හරි. එහෙනම් මෙතනදී A1 V1 සමානයි A2 E2 කියලා තමයි ගන්නෙ. එතකොට මෙතනදී එහෙනම් මම 1 2 3 කියලා දාගත්තොත් එකේදී ඇතුළු වෙන තරල පරිමාව සමාන වෙන්න ඕනේ පුතේ දෙකේදී පිටවන තරල පරිමාවේ සහ තුනේදී පිටවන තරල පරිමාවේ එකතුවට. එතකොට මෙතනදී A1 V1 අපිට ලියන්න පුළුවන් A1 V1 සමානයි A2 V2 ධන A3 V3. මෙතන තියෙන මේ හරස්කඩේ වතාවක් ප්‍රවේගය. හරස්කඩේ වතාවක් ප්‍රවේගය. හරි. එතකොට මේකේ පරිමාව නිරූපණය වෙන්නේ කොහොමද? මේක අපි
තත්පර එකකදී කියමු. එහෙනම් මම මෙන්න මෙතන යන්දොත් හරිද? තත්පර එකකදී ප්‍රවේගය 3 ms ඍණ 1 කියන එකේ තේරුම තමයි තත්පරයකදී මේක මීටර 3ක් ගමන් කරනවා. එහෙනම් තත්පරයකදී සැලකුවොත් මේ 3යි කියන එකේ තේරුම මේ දිග 3ක් වෙනවා. එහෙනම් තත්පරයකදී පරිමාව අපිට ලැබෙනවා හරිද? වේගය එහෙම නැත්නම් ප්‍රවේගය වතාවක් හරස්කඩ. මේක ඔයගොල්ලෝ දන්නවා. මේක සිලින්ඩරාකාර ඒකාකාර කියලා හිතුවොත් ඒකාකාර ඝන වස්තු වල පරිමාව කියන්නේ හරස්කඩේ වතාවක් දිග එහෙමත් නැත්නම් උස. එහෙනම් දැන් ආදේශ කරන්න තියෙන A1 B1 0.12 වතාවක් 3 සමානයි A2 V2 අතන ගමු 0.12 වතාවක් 1.5 ධන A3 V3 0.18 වතාවක් V3 වඩු අපි දන්නේ නැති එක්කෙනා මෙතනින් එහාට තියෙන සුළු කිරීමනේ පුතේ දශම අයින් කරගන්න මම දෙපැත්තම 100න් වැඩි කරනවා මේ පැත්තත් 100න් එතකොට 100න් වැඩි කරද්දි මෙතන එකතු කිරීමක් තියෙන්නේ හරිද එකතු කිරීමක් තියෙන හින්දා වෙන වෙනම මේ දෙන්නවම 100න් ගුණ වෙනවා මෙයා 100න් ගුණ කරොත් දශම ස්ථාන නැති වෙනවා 12යි 12 සරත් 3 පුතේ 36යි සමානයි මෙයා 100න් වැඩි කරොත් 12යි 12 සරත් 1.5 18යි ධන මෙයා 100න් වැඩි කරොත් 18යි V3 36න් 18ක් අඩු කරොත් 18 සමානයි 18යි V3 18 ගමුනහම ප්‍රවේගය නෝ පුතේ 1 ms ඍණ 1 කියලා 6 වෙනි ප්‍රශ්නෙට පළවෙනි එක තමයි උත්තරේ 7 වෙනි ප්‍රශ්නේ තියෙන භ්‍රමණ චලිත සම්බන්ධ සමීකරණයට ආදේශයක් එහෙනම් සමීකරණයට ආදේශ ගණන් තියෙද්දී ඔයගොල්ලෝ හරියට පුතේ ඔය කියන දත්ත ටික ඉස්සල්ලා ලියා ගන්න විභාගයට ගියත් ඔය දත්ත ටික ඔයගොල්ලෝ භ්‍රමණ චලිත සමීකරණ ඉගෙන ගත්ත සාත්මයස් දැන් සංකේත වලින් ලියා ගන්න හරිද අපිට කියනවා කෝණික ත්වරණය 2යි කියලා. කෝණික ත්වරණයේ සංකේතය ඇල්ෆානේ. එහෙනම් ඇල්ෆා සමානයි 2යි RAD S ඍණ 2. ඇල්ෆා සමානයි 2යි RAD S ඍණ 2. නිශ්චලතාවයෙන් චලිත ආරම්භ කරේ නම් ආරම්භක කෝණික ප්‍රවේගය බිඳුවයි. කාලය තත්පර 10යි. T සමානයි 10යි. ඔන්න දත්ත ටික. අපිට කියනවා මේක අවසානයේ ඔබ භ්‍රමණය වී ඇති වට ගන්න. එහෙනම් වට කොච්චර කරගුණාද කියලා හොයන්න කලින් මෙතනදී මුළු කෝණික විස්ථාපනය අපි හොයන්න ඕනේ. එහෙනම් අපි දන්නවා රේඛීය චලිත සමීකරණයක් S සමානයි UT ධන භාගයයි AT වර්ගය. ඒකට අනුරූප භ්‍රමණ චලිත සමීකරණය තමයි θ සමානයි ඔමෙගා නෝට් T ධන භාගයයි ඇල්ෆා T වර්ගය. T කිව්වේ කෝණික විස්ථාපනය ඔමෙගා නෝට් කිව්වේ ආරම්භක කෝණික ප්‍රවේගය කාලය හැමමයි භාගයයි කෝණික ත්වරණය වතාවක් කාලයේ වර්ගය. ස්පීඩ් පුරුදු වෙන්න හරි ඔළුවට දැනෙන්න වැඩ කරන්න ඔළුවට ආතල් ගන්න එපා. හරි රවට්ටලා හරියන්නේ නැහැ නේ. හරි. එහෙනම් මෙතනදී θ එනවා ඔමෙගා නෝට් බිඳුවෙන් ඉඳන් මේ සම්පූර්ණ එක නම් බිඳුවයි භාගයයි ඇල්ෆා 2යි පුතේ කාලය 10යි 10 වර්ගය. එහෙනම් CI රේඩියන් කියලා එනවා ඔය කියන තත්පර 10 ඇතුළත මේ මූර්තයන් නම් කොච්චර කැරකිලාද කියන එක. එහෙනම් අපෙන් අහන්නේ වට ගණන. අපි දන්නවා සම්බන්ධතාවය වට එකක් සමානයි 2.5 රේඩියන්. වට එකක් කියන්නේ පුතේ රේඩියන් 2.5 නම් මේ CI රේඩියන් ඇතුලේ කොච්චර වට තිබුණාද කියලා බලන්න මොකද කරන්නේ? CI රේඩියන් බෙදනවා 2.5 ගෙන්. හරි 2.5 රේඩියන් ගෙන්. හරි දැන් වට ගන්න මෙතන ඉලක්කමන්නේ ලැබෙන්නේ. ඒකක නෑනේ. එහෙනම් මෙතනදී රේඩියන් කැපිලා ලස්සනට ඉලක්කමක් ලැබෙනවා 100 2.5 ගෙන් බෙදුවොත් 15.9යි ආසන්න වශයෙන් හරි 16යි කියලා උත්තරයකට අපිට යන්න පුළුවන්. හරිද? ඊට පස්සේ 8 වෙනි ප්‍රශ්නය ග්‍රෑම් 100ක ඇති ඊයම් මූලිස්සවක් 500යි ms ඍණයක ප්‍රවේගයෙන් ඇවිල්ලා අයිස් කුට්ටියක වදිනවලු. එතකොට
අයිස් වල විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය 335යි කිලෝජූල් කිලෝග්‍රෑමයට නම් ද්‍රව බවට පත්වන උපරිම ජල ස්කන්ධය ආසන්න වශයෙන්. එහෙනම් මෙතනදී ඊයම් මූලිස්සමේ තියෙනවා චාලක ශක්තියක්. මේක ගැටුණහම අපි දන්නවනේ සාමාන්‍යයෙන් බුලට් එකක් තිබ්බොත් මොකකට හරි රත් වෙනවා. ඒක ගිලා බැස්සොත් ලීයකට ලීය රත් වෙනවා. හරි. එහෙනම් මෙතනදී මේ මූලිස්සමේ චාලක ශක්තිය තාප ශක්තිය බවට පරිවර්තනය වෙනවා. ඒ තාප ශක්තිය හේතු කොටගෙන අයිස් දිය වෙනවා. එහෙනම් මෙතනදී ඊයම් මූලිස්සමේ චාෂා සමානයි තාප ශක්තිය. එහෙනම් දිය වූ ජලයට අදාළ තාප ශක්තිය කියලා අපිට ගන්න පුළුවන්. මූලිස්සමේ චාලක ශක්තිය භාගයයි mv වර්ගය සමානයි. මෙතනදී අපිට දීලා තියෙන්නේ විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය 335යි කියලා. එහෙනම් මෙතනදී ගුප්තතාව අවස්ථාවක් M2L. මෙතන M1 M2 දෙන්නේ. අර කලින් ශක්තියදී වගේ මෙහෙම කපන්න බෑ. මොකද මේ මූලිස්සම මෙතන මේ M3 කියන්නේ ජල ස්කන්ධය. එහෙනම් භාගයයි m ග්‍රෑම් CI මේ ඕනනම් ග්‍රෑම් වලින් හදන්න පුළුවන්. කිලෝග්‍රෑම් කරමු. 1000න් බෙදුවා 500 වැඩි කරා 500 v වර්ගය සමානයි m2 335යි කිලෝජූල් 335යි කිලෝජූල් ජූල් කරන්න ආයේ 1000න් වැඩි කරා. හරිද? එහෙනම් මේක සුළු කරන්න තියෙන්නේ සුළු කිරීම මම කරන්නේ. තව සුළු කිරීම කරගන්න. මේක තමයි යෙදීම. මේක සුළු කරපු තේ m2 යන කිලෝග්‍රෑම් 0.03යි 7ක්. එහෙනම් ග්‍රෑම් 37ක්. උත්තරේ එනවා ග්‍රෑම් 37යි කියලා දෙවනි පිළිතුර. හරිද? 9 වෙනි ප්‍රශ්නය සෙල්සියස් අංශක ඍණ 10 උෂ්ණත්වයේ පවතින කිලෝග්‍රෑම් 3.2ක ස්කන්ධයක් සහිත අයිස් කුට්ටියක් මුළුමනින්ම ද්‍රව කරන්න නම් අවශ්‍ය සෙල්සියස් අංශක 100 පවතින හිමාලය අහන්නේ. මෙතනදී හරියට තේරුම් ගන්න විශිෂ්ට ගුප්ත තාප සහ සියල්ලම මෙතනදී ගණනය කළ යුතුයි. හරි? ඒ කියන්නේ මෙතනදී හිමාලය පිට කරපු තාපය තමයි මෙයා දිය වෙන්න අවශෝෂණය කරන්නේ. එතකොට මෙතනදී හිමාලය ඇතුලේ පුතේ සිද්ධ වෙනවා සංසිද්ධිය මොකද වෙන්නේ? සෙල්සියස් අංශක 100 තියෙන හිමාලය සෙල්සියස් අංශක 100 තියෙන ජලය බවට පත් වෙනවා. සෙල්සියස් අංශක 100 තියෙන අවස්ථා විපර්යාසය සිද්ධ වෙන පොයින්ට් එක 100නේ. හරිද? එතකොට සෙල්සියස් අංශක 100 ජලය බවට පත් වෙනවා. සෙල්සියස් අංශක 100 ජලය සෙල්සියස් අංශක බිඳුවේ හරිද? මේ අවස්ථා විපර්යාසයකට අදාළ සිද්ධිය සෙල්සියස් අංශක බිඳුවේ ජලය බවට පත් වෙනවා. ඇයි ඒ? සෙල්සියස් අංශක 100 දිත් මෙයා ආසන්න වශයෙන් මෙයා පුතේ සෙල්සියස් අංශක බිඳුවේ ජලය බවට පත් කරන්න තමයි අපෙන් අහන්නේ. හරි? ඒ කියන්නේ අරයාගේ අවසාන උෂ්ණත්වය සෙල්සියස් බිඳුවයි මෙයාගේ උෂ්ණත්වය 100යි නම් මෙයාගෙන් අරයා අවශෝෂණය කර ගන්නවා. එහෙනම් ගුප්ත තාප අවස්ථාවකට යන්න වෙනවා. මෙතනදිත් එහෙමයි. මේ සිද්ධිය මෙතනදිත් වළංගුයි. හරිද? සෙල්සියස් අංශක ඍණ 10 අයිස් ඒ විදිහට මැද අවස්ථා විපර්යාසයක් සිද්ධ වෙලා සහ ඊට අමතරව ms ඩෙල්ටා ඩීටා කියන සමීකරණයකට සම්බන්ධ වෙනවා. වාෂ්ප පිටකල තාපය සමානයි අයිස් අවශෝෂණය කළ තාපය. එතකොට මෙතනදී උෂ්ණත්ව වෙනස ඩෙල්ටා ඩීටා 10යි. මෙතනදී ඩෙල්ටා ඩීටා 100යි පුතේ. හරි? එහෙනම් මෙතනදී ගුප්ත තාප අවස්ථා දෙකේදී වෙනවා කියලා තමන්ට තේරෙනවා. එහෙනම් m1 l1 ධන m1 s1 θ1 සමානයි m2 l2 ධන m2 s2 θ2 කියන සමීකරණය ලියන්න පුළුවන්. මොකද අයිස් වලට අර සිද්ධියම සම්බන්ධයි. ඍණ 10 තියෙන අයිස්, බිඳුවේ තියෙන අයිස්, ඊට පස්සේ බිඳුවේ තියෙන ජලය බවට පත්වීම. මේකට අදාළ ආදේශයක් විතරයි දැන් යන්න තියෙන්නේ. වාෂ්ප ස්කන්ධය තමයි අපි දන්නේ නැත්තේ. ඒක අපි m1 කියලා ගත්තා. ආදේශ කරොත් m වැඩි කිරීම 2280යි. ධන
M1 වතාවක් 4.2 වතාවක් 100යි. ජලය නේද? සමානයි M2 3.2යි. L2 කීයද? 339යි. ධන ආය 3.2යි. S2 2.1යි. වතාව T නඩුව අපි ගත්තා. ඩෙල්ටා T නනේ 10යි. මේක සුළු කරපුවාම පුතේ M1 ට ආසන්න වශයෙන් උත්තරයක් එනවා 425යි ග්‍රෑම් කියලා. මෙතනදී ඔයාලට කිලෝග්‍රෑම් වලින් එන්නේ 0.4යි 2.5ක් හෝ 4.2.6ක් ඔයාලට ලැබෙයි. 0.4යි 2.6ක් ඔයාලට ලැබෙයි. ඒක සුළු කිරීම වලින් ඔයාලට දෙවෙනි පිළිතුරට යන්න පුළුවන්. හරි. දැන් මේක ලස්සනයි ගන්න. හරියටම මෙතනදී අවස්ථා විපර්යාස සහ උෂ්ණත්ව වෙනස් වීම සියල්ල හරියට ගණනය කළ යුතුයි. මේක හොඳ ගණනාව. තේරෙන්නේ නැත්නම් ආයෙ බලන්න. හරි. අයිස් අවශෝෂණය කරද්දී මොකද වෙන්නේ? ඍණ 10 අයිස් බිඳුවේ අයිස් වෙනවා. බිඳුවේ අයිස් බිඳුවේ ජලය වෙනවා. හරිද? බිඳුවේ අයිස් බිඳුවේ ජලය බවට පත් වෙනවා. ඒ සිද්ධිය තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. හරි. බර්නෝලි සම්බන්ධ ප්‍රශ්නයක්. හරි තරලයේ ඝනත්වය දීලා තියෙනවා. සම්පීඩ්‍යයි කියලා තියෙනවා. ලක්ෂ දෙකේදී හරි මේ සහ මේ ලක්ෂ දෙකේදී මෙතන ප්‍රවේගය දීලා තියෙනවා. මෙතන ප්‍රවේගය දීලා නැහැ. මෙතන විස්කම්භය දීලා තියෙනවා. මෙතන විස්කම්භය දීලා තියෙනවා. අපෙන් අහන්නේ A සහ B අතර පුතේ පීඩනාන්තරය. පීඩනාන්තරය ගැන කියපු ගමන් මතක් වෙන්න ඕනේ. පීඩනාන්තරය කිව්වේ බර්නෝලි. එහෙනම් මෙතෙන්ට බර්නෝලි යොදන්න ඕනේ. බර්නෝලි ප්‍රමේයයෙන් කියන්නේ හරි යම් ලක්ෂයක් ගත්තහම එක මනාකූල රේඛා මත පිට ලක්ෂ දෙකක් සැලකුවොත් දෙකක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් කියමු. ඕක මත හරි ඒකක පරිමාවක චාලක ශක්තියේ ඒකක පරිමාවක විභව ශක්තියේ පීඩනයේ එකතුව නියතයක් කියලා. ඒ කියන්නේ අපි මෙන්න මේ රේඛාව මත පිහිටි A සහ B ලක්ෂ දෙක සැලකුවොත් A ලක්ෂයේ පීඩනයේ A ලක්ෂයේ ඒකක පරිමාවක චාලක ශක්තියේ A ලක්ෂයේ ඒකක පරිමාවක විභව ශක්තියේ එකතුව සමාන වෙන්න ඕනේ B ලක්ෂයේ පීඩනයටයි B ලක්ෂයේ ඒකක පරිමාවක චාලක ශක්තියටයි B ලක්ෂයේ ඒකක පරිමාවක විභව ශක්තියටයි. එතකොට PA සහ PB කියලා තියලා දාලා අන්තරයක් ගන්න පුළුවන්. එහෙත් මෙතනදී අපි චාලක ශක්තිය දැනගන්න නම් ප්‍රවේගය දැනගන්න ඉන්න බෑ. එහෙනම් B ලක්ෂයේ ඒකක පරිමාවක චාලක ශක්තිය හොයන්න මෙතන ප්‍රවේගය දැනගන්න ඉන්න ඕනේ. එහෙනම් මෙතනදී මේ විස්කම්භ දීලා ඔය අපිට කියන්නේ සම්දතික සමීකරණය පාවිච්චි කරන්න කියලා. මම මෙතනදී V කියලා ගන්නම්. A1 B1 සමානයි A2 V2 නේ. A1 V1 සමානයි A2 V2 කියලා එනවා. හරිද? එතකොට එහෙනම් හරස්කඩය phi r වර්ගය මම ලියුවොත් මෙතනින් phi අරය 1.2 බෙදීම 2 වතාවක් 1.2 බෙදීම 2 වතාවක් මෙතන තියෙන සෙන්ටිමීටර් මෙයා මීටර වලින් දාන්නේ. එහෙනම් මේකත් බෙදන්න ඕන 100ෙන් මේකත් බෙදන්න ඕන 100ෙන්. 1/100 වතාවක් 1/100 100 දෙකක් දැම්මේ මේ දෙන්න වෙන වෙනම මීටර කරා. වැඩි කරනවා පුතේ දෙකෙන්. ප්‍රවේගය සමානයි phi වතාවක් අරය 0.7 බෙදීම 2යි r වර්ගය වතාවක් 1/100යි 1/100යි වතාවක් v. ඔන්න ඕක එනවා. මේක කැපෙනවා ඈ. දැම්ම නැහැ කියලා උලන්නේ නැහැ. එහෙනම් මෙතනදී 2.2 CI 2.2 CI කැපෙනවා. phi කැපෙනවා. හරිද? එතකොට එනවා 1.2 වැඩි කිරීම 1.2 වැඩි කිරීම 2 සමානයි 0.7 වැඩි කිරීම 0.7 වැඩි කිරීම v. දශම ස්ථාන අයින් කරොත් දෙපැත්තම අපිට පුළුවන් පුතේ කීයෙන් වැඩි කරන්නද 100ෙන්. එතකොට මේක 12යි මේක 12යි 12 සරත් 12
144යි වතාවක් 2 සමානයි 7 වරක් 7 49යි v කියලා එනවා. හරිද? 49යි v කියලා එනවා. 1.4. හරි. එතකොට මෙතනදී 1.4 විශ්කම්භය මෙතන 1.4යි. හරි දත්තේ පොඩ්ඩක් හරිදා. මෙතන 1.4යි. එහෙනම් මෙතන 1.4යි මෙතන 1.4යි. එහෙනම් අපි පොඩ්ඩක් මෙතන තියාගමු. මෙතන 1.4යි මෙතන 1.4යි. හරි. දැන් සුළු වෙනව හොඳ නේ. එහෙනම් 100ෙන් ගුණ කරොත් 14 වැඩි කිරීම 2 සමානයි 7 වැඩි කිරීම v. 7 වරක් 1යි 7 වරක් 2යි 7 වරක් 1යි 7 වරක් 2යි දෙවරක් 2 4 4 8යි. එහෙනම් v කියලා එනවා පුතේ 8යි ms ඍණ 1යි මරු. එහෙනම් මෙන්න මෙයාගේ අගේ අපි හොයාගත්තා 8යි ms ඍණ 1යි. හරි. දැන් පීඩන අන්තරයන් යහන්නේ පුතේ. එහෙනම් මොකද කරන්නේ? A සහ B ලක්ෂවලට බර්නූලි සමීකරණය යොදමු. හරි. A සහ B ලක්ෂවලට වලට බර්නූලි දැම්මොත් හරි. A ලක්ෂයේ පීඩනය ධන A ලක්ෂයේ ඒකක පරිමාවක විභව ශක්තිය ධන ඒකක පරිමාවක චාලක ශක්තිය සමාන වෙනවා B ලක්ෂයේ ඊට අනුරූපව ඔය කියන ටිකට. හරි. PA ධන භාගයයි rho VA වර්ග ධන rho GH සමානයි PB ධන භාගයයි rho VB වර්ග ධන rho G මෙතන HA ගම්මු මෙතන HB ගම්මු. හරිද? එතකොට මෙතනදී පුතේ එකම තිරස් මට්ටමේ තියෙන්නේ. එහෙනම් මේක එකම තිරස් මට්ටමේ නම් තියෙන්නේ A සහ B අතර මෙන්න මේ HA HB සමානයි. HA HB සමාන වුණු ගමන් මු බිඳුව වෙන්නේ නැහැ. හරි? එකම තිරස් මට්ටමේ ඇති බැවින් එකම තිරස් මට්ටමේ හින්දා HA සමානයි HB. හරිද? HA HB ට සමාන වුණු ගමන් මෙයාගේ සමාන වෙනවා. මෙයාට 50ක් ආවොත් මෙයාට 50යි. ඒ කියන්නේ මේ පැත්තට 50ක් එකතු වෙලා මේ පැත්තට 50ක් එකතු වෙලා. එහෙනම් මොකද වෙන්නේ? මෙයයි අඩු වෙලා කැපිලා යනවා. අඩු වෙනවා. එහෙනම් මෙයා මේ පැත්තට ගියොත් ඍණ rho g HA වෙනවා. HA සමානයි HB හින්දා අපිට ලියනවා ඍණ rho g HB කියලා. ඊට පස්සේ ධනට ඍණ කැපෙනවා. ඒක මේ කරන්නේ. ඊට පස්සේ අපිට එනවා එහෙනම් PA ධන භාගයයි rho VA වර්ගය සමානයි PB ධන භාගයයි rho VB වර්ගය. A සහ B පීඩනාන්තරය හොයන්න තියෙන්නේ. එහෙනම් PA ඍණ PB මෙයා මේ පැත්තට ගේනවා මූ අර පැත්තට යනවා. එහෙනම් අපිට එනවා PA ඍණ PB. ඇයි? මෙතන වේගය වැඩි නම් පීඩනය අඩුයි. එහෙනම් මෙතන තමයි පීඩනය වැඩි. පීඩනය වැඩි දැනින් පීඩනය අඩු දැන තමයි අඩු කරන්නේ. එතකොට තමයි පීඩන අන්තරයක් ඇති වෙන්නේ මේ පැත්තට ගලාගෙන යන්නේ. හරි? එතකොට PA ඍණ PB කියන එක නා උත්තර කරොත් භාගයයි rho VB වර්ගයෙන් අඩු වෙන්න ඕනේ. භාගයයි rho VA වර්ගය. හරිද? මම මෙතන හදන්නම්. මෙතන හැදුවොත් භාගයයි rho එළියට ගන්න පුළුවන්. පොදු සාධකය. භාගයයි rho එළියට ගත්තොත් VB වර්ගය ඍණ
VA වර්ගය කියලා ලියන්න පුළුවන්. භාගයයි රෝ 800යි කියලා දීලා දෙනවා මුතේ. VB හොයාගත්ත 8 වර්ගය 64යි. අඩු කරන්න VA දෙකේ වර්ගය 4යි. එහෙනම් එනවා භාගයයි 400යි. 400 වැඩි කරන්න 64න් 4ක් 60යි. එහෙනම් එනවා මෙතන දිපීඩනය හරිද? උත්තරයක් ඇති NM ඍණ 2කින් අපි වැඩි කරලා බලමු 6 වරක් 4 24.3යි. නිව්ටන් වර්ග මීටර යට කියලා හොඳ ගානක්. හරිද? එහෙනම් උත්තරේ 4 වෙනි වර්ණය අපිට තියෙනවා 24000යි වර්ග මීටර නිව්ටන් පීඩනය අන්තරයක් ඔතනදී ඇති වෙනවා. හරි. කෙටි ප්‍රශ්න 10ක් සාකච්ඡා කරේ. හොඳ ප්‍රශ්න. ඉදිරියට අපේ Telegram group එකත් එක්ක සහ YouTube channel එකත් එක්ක රැඳිලා ඉන්න. හරි. මේකේ paper එකේ link එක පහ description එකේ දාලා තියෙනවා. ඒ Telegram channel එකෙන් Telegram group එකෙන් paper එක අරගෙන මේකට සහභාගී වෙන්න. හරි. එහෙනම් දිගටම බඳලා ඉන්න. දිගටම YouTube private පන්ති සහ සියලුම updates ඒ group වල ඔයගොල්ලන්ට ලැබෙන්න පුළුවන්. හරියට වැඩේ කරනවා. හරි. එහෙනම් තවත් මේ වගේ paper එකකින් හම්බෙමු. ජය වේවා.